හරි 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්නය 2016 සාමාන්‍ය පෙළ විචාරය අහලා තියෙන්නේ මොකද්ද? අන්න ගංගාවක ගමන් මඟ විචිත්‍රවත් අයුරින් වර්ණනා කිරීමත් ඒ ඇස්වලින් මිනිස්සු විග්‍රහ කිරීමත් කවියාගේ අරමුණු විය ඇත. බාන මෙතන තියෙනවා කරුණු දෙකක් තියෙනවා. දැන් ගලපගෙන තමයි මේක ලියන්න වෙන්නේ හරියට. බාන එකක් තියෙනවා එකක් තියෙන මේකේ මොකද්ද මේ සභා සෞන්දර්යය පිළිබඳව එක පැත්තක් තියෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ ගංගාව තුලින් මනුෂ්‍ය ජීවිතයට එබිකම් කර බැලීම තමයි අනිත් එකේ තියෙන්නේ. ඒතකොට එකිනෙකට වෙනස් වෙච්ච ශේෂ දෙකක් තියෙන්නේ. ඒතර ගාණ්ඩ ලියන පිළිතුරු පුතා බැලන්ස් වෙනවා. මොකද ලකුණු 15 දෙනකොට දෙන්නේ ලකුණු 15 දෙන්නේ මේ දෙකටමනේ ලකුණු 15 දෙන්නේ. ඒතර ලකුණු 15 දෙන්නේ මේ දෙකටම තමයි දෙන්නේ. ඒතර අක්ෂර විඤ්ඤාස පද බෙදීමට ලකුණක් අයින් කරාට පස්සේ ලකුණු එතකොට යන්න අපි හිතමු 7යි 7යි තියෙන. මේකට ලකුණු 7යි මේකට ලකුණු 7යි. අනේ ලකුණු 7යි. එතකොට එක විචාර එක රෝමිලක්කමක් ලිව්වොතින් එහෙම එක රෝමිලක්කමක් ලිව්වොතින් එහෙම ඒ රෝමිලක්කමට විතරක් කම ලකුණු 7යි. උපරිම ලකුණු 8 අක්ෂර විඤ්ඤාසයවත් එක ලකුණු. ඒ නිසා හතරම ලියන්න ඕන. ලකුණු 15න් අඩු ගන්න 12ක් 13ක් ගන්න හතරම ලියන්න ඕන. එකක් දැන් ලියලා හරියන්නේ නැහැ. එහෙනම් ලියමු අපි විචාර පටන් ගමු. අන්න විචාරලයන් එබදා 7යි දීපුවාම ඉතුරු ලකුණු එතකොට එකක් අඩුයි. හැම අක්ෂර විඤ්ඤාස පද බෙදීමට අක්ෂර විඤ්ඤාසයේ පද බෙදීමට ලකුණක් හම්බ වෙනවා. තේරෙනවද? අක්ෂර විඤ්ඤාසයේ පද බෙදීම විරාම ලක්ෂණ ඔක්කොම ලකුණක් වගේ තමයි හම්බ වෙන්නේ. ලකුණක් හෝ දෙකක් හම්බ වෙන්නේ. තේරෙනවද? ලකුණු 15 වෙන්නේ එහෙම. හරිනේ? එතකොට මේ 7 හම්බ වෙන්නේ කවියට හම්බ වෙන්නේ ලකුණු. කවියට 1යි කවියට 1යි කවියට 1යි කවියට 1යි. ඒතර කවි 4 විතර ලකුණු හම්බ වෙනවා 4ක් හම්බ වෙනවා. ඊට විස්තර කිරීම වලට ලකුණු බාන්න ලකුණු 14න් 4ක් ඉවරයි. තව තියෙන කීයද ලකුණු තියෙන්නේ? ඔක්කොම මෙතන 14යිනේ 14න් 7 10යි තියෙන 5යි. කියන්නේ මේකට ලකුණු 2.5යි මේකට ලකුණු 2.5යි මේකට ලකුණු 2.5යි මේකට ලකුණු 2.5යි 2.5ේම 4ක් කියලා කියන්නේ 5යි 5යි 10යි 10යි 4යි 14යි අක්ෂර විඤ්ඤාස පද බෙදීම එකයි ලකුණු 15 ඔන්න ඔහම ලකුණු හැදෙන්නේ තේරුණානේ රයිට් එසා කවි ලියන එකේ වාසියක් තියෙන හතරක් නිකම් වෙනවා විස්තර ගන්නකොටත් අනවශ්‍ය ගොඩාක් විස්තර කරන්න නැහැ අවශ්‍ය හතරම විස්තර කරලා ටික ටික හරි හතරම විස්තර කරලා තියෙනවා රයිට් ලියාගන්න ਵਿਚාරය නම් ගංගාවේ සංගීතයේ පැදිපෙළ ගංගාවේ සංගීතයේ පැදිපෙළ කොළඹ යුගයට අයත් කොළඹ යුගයට අයත් කොළඹ යුගයට අයත් එච්.එම්. කොඩලිගමයන්ගේ කොළඹ යුගයට අයත් එච්.එම්. කොඩලිගමයන්ගේ නිර්මාණයකි එච්.එම්. කොඩලිගමයන්ගේ නිර්මාණයකි එච්.එම්. කොඩලිගමයන්ගේ නිර්මාණයකි මේ නිර්මාණයෙහි මේ නිර්මාණයෙහි ගංගාවක විචිත්‍රවත් බවත්
ගංගාවක විචිත්‍රවත් බවත් ඒ ඇසුරෙන් මිනිස් දිවියට එබිකම් කර බැලූ ආකාරයත් ඒ ඇසුරෙන් මිනිස් දිවියට එබිකම් කර බැලූ ආකාරයත් හඳුනාගත හැකිය. එබිකම් කර බැලූ ආකාරයත් හඳුනාගත හැකිය. එබිකම් කර බැලූ ආකාරයත් හඳුනාගත හැකිය. හඳුනාගත හැකිය. ඒක තමයි ලියන්නේ. දැන් පළවෙනි කරුණ ඕකටම පුතා වෙනම ලියන්න එපා. දැන් පළවෙනි කරුණ අපි ගන්න හදන්නේ. හඳුනාගත හැකිය. ඒකටම ලියා ගන්න. කවියා ඒක තමයි කවියා ගංගාව ගමන් කළ විචිත්‍රවත් ගමන් රටාව පද්‍යයට නගා තිබෙන්නේ පහත පරිද්දෙනි. පද්‍යයට නගා තිබෙන්නේ පහත පරිද්දෙනි. හිස් රූල් තියන්න එපා, පහලින් ලියන්න. හිස් රූලක් තියන්න නැතුව පහලින් ලියන්න පුතා. උතනම නිල් රූල ගාවින් චුට්ටක් දුරස් කරලා ලියන්න. මොකද කවිය සැඟවෙමි එබෙමි කියන කවිය. හැබැයි පුතෝ අච්චු පොතේ තියෙන විදියටම එළිවට ආරක්ෂා කරලා ලියන්න ඕන. සමහර අය ලියනවා පළවෙනි පේළිය දිගයි, දෙවෙනි පේළිය කොටයි, තුන්වෙනි ඊටත් දිගයි. ඔහොම පද හතර ආකාරයෙන් ලියන්න. එහෙම බෑ. එළිවට ලස්සනට ආරක්ෂා වෙලා තියෙනවා. කළු පෑනෙන් ලියන්න. සැඟවෙමි එබෙමි නිසසල වෙමි ඇඹරිමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මහ මොහොදු හිමි හමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. දැන් අඩුම තරමේ පේලියක් අත් ලිව්වනේ මම කවි කියන අතරේනේ. එහෙනම් ඉතිරි පේල තුන ගෙදරදී ලියන්න තියාගන්න. ඉතිරි පේල තුන ගෙදරදී සම්පූර්ණ කරගන්න පුතා. හිස්තන තියෙන්න එපා දිගට කවි සම්පූර්ණ කරගන්න. දැන් හතරවෙනි පේලි යටින් එතකොට සාමාන්‍යයෙන් පටන් ගන්න ඕන අර ඔහුට දෙමි කියන එකේ ඔහුට කියන හරිය වගේ පටන් ගත්තොත් පොඩි පිළිවෙලක් තියෙනවා. අන්න එතන වගේ පටන් ගන්න බලන්න. ඔහුට දෙමි කියන එකේ ඔහුට කියන හරිය. ලියන්න යටින් මෙහෙම. ඇතම් තැන්වල ගංගාව
ගංගාව ඇතැම් තැන්වල ගංගාව තමාට හමුවන ගංගාව තමාට හමුවන බාධක වලට තමාට හමුවන බාධක වලට මුහුණ දෙමින් ගලා යන්නේ බාධක වලට මුහුණ දෙමින් ගලා යන්නේ බාධක වලට මුහුණ දෙමින් ගලා යන්නේ ගලා යන්නේ සැඟවෙන්නාක් මෙන්ම එබෙන්නාක් මෙනි සැඟවෙන්නාක් මෙන්ම එබිකම් කර බැලීමක් මෙනි සැඟවෙන්නාක් මෙන්ම එබිකම් කර බැලීමක් මෙනි එබිකම් කර බැලීමක් මෙනි එබිකම් කර බැලීමක් මෙනි මෙලෙස සසල නිසසල වෙමින් මෙලෙස සසල නිසසල වෙමින් මෙලෙස සසල නිසසල වෙමින් මෙලෙස සසල නිසසල වෙමින් සසල නිසසල වෙමින් ගංගාව ගමන් කළ විචිත්‍රවත් බව ගංගාව ගමන් කළ විචිත්‍රවත් බව මොනවට කියා ඇති බව පෙනේ විචිත්‍රවත් බව මොනවට කියා ඇති බව පෙනේ මොනවට මොනවට කියා ඇති බව පෙනේ ඒ ඇති දැන් අලුත් ඡේදයක් දැන් ඒ කරුණ පුතා ඒ ඇති වැඩි ලියන්න ගියොත් ඉඩමදි වෙනවා වෙලාවත් මදි වෙනවනේ දැන් ලියන්න ගල්පරවල වැඩි පෙනෙපෙනු කියන එක ලියාගන්න අලුත් ඡේදයක් සාමාන්‍ය අලුත් ඡේදයක් යන්න මෙහෙම රුලක් අතරින්ද සර් නෑ හිස් රුල් තියන්න එපා පුතා හිස් රුලක් තියන්න නැතුව තමයි ලියන්නේ අර නතර කරපු වචනයත් එක්ක යටින් වගේ පටන් ගන්න නතර කරපු වචනෙත් එක්ක යටින් වගේ පටන් ගන්න දැන් මෙහෙම ගංගාව යනු සෝබා දහමේ ගංගාව යනු සෝබා දහමේ ඉතා විචිත්‍රවත් නිර්මාණයකි ඉතා විචිත්‍රවත් මෙන්ම කලාත්මක නිර්මාණයකි ඉතා විචිත්‍රවත් මෙන්ම කලාත්මක නිර්මාණය කලාත්මක ඉතා විචිත්‍රවත් මෙන්ම කලාත්මක නිර්මාණයකි ඉතා විචිත්‍රවත් මෙන්ම කලාත්මක නිර්මාණයකි ඉතා විචිත්‍රවත් මෙන්ම කලාත්මක නිර්මාණයකි
එවැනි සුන්දර දසුනක් එවැනි සුන්දර දසුනක් එවැනි සුන්දර දසුනක් කවියාගේ නෙත ගැටුණු ආකාරය එවැනි සුන්දර දසුනක් කවියාගේ නෙත ගැටුණු ආකාරය එවැනි සුන්දර දසුනක් කවියාගේ නෙත ගැටුණු ආකාරය කමාවක් දාන්න පුතා නෙත ගැටුණු ආකාරය කමාවක් දාන්න කමාවක් දාලා ලියා ගන්න මෙන්න මේ කවිය හිරිමල් සිනා කියන කවිය ලියා ගන්න හිරිමල් සිනා කවිය ඒත් අර වගේ පල්ලෙහෙන් කළු පෑනෙන් ලියාගෙන එළියට ආරක්ෂා කරලා ලස්සනට පිළිවෙලට එන්න ඕන ඉතින් ලියා ගන්න හිරිමල් සිනා කියන කවිය හිරිමල් සිනා ඒ කවිය උනාට පස්සේ ජීවිතේ පටන් ගන්න ඕනේ දැන් ඒ කවිය ලියනකොට පිටුව ඉවරුණා නම් කවිය ඉවර මේ පිටුව කවිය ලියනකොට පිටුව ඉවරුණා නන්ද ඊළඟ පිටුවේ මැදින් පටන් ගන්නන්නේ ඔව් ඊළඟ පිටුවේ මේ පොඩ්ඩක් දුරස් කරලා පටන් ගන්න මැදින්ම පටන් ගන්න නැතුව මැදින්ම පටන් ගන්න එපා කවිය ඉඩමදි වෙන නිසා සාමාන්‍යයෙන් පොඩි වචනක ප්‍රමාණයකට තිබ්බනම් ඇති අර නිල් රුගල මුලින්ම පටන් ගන්න නැතුව චුට්ට දුරස් කරලා පටන් ගත්තා නම් හරි හිරිමල් සීනා රැලි පෙන පිඬු මිහිරිතම සර් මගේ කවියේ සර් පේල් 3යි ලියන්න ඉඩ තියෙන්නේ පිටුවේ. එහෙම නැතේ එතන යටින් හර ලියා ගන්න පුතා ඊළඟ පේලිය. හරි. යටින් හර සුදු වෙන ලියන්න දෙන්න නැහැ එක පේලියක් ගන්න බෑ අනිත් පැත්තටනේ. එහෙම හරි ලියන්න. හිරිමල් සීනා රැලි පෙන පිඬු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග ආවහිර නොදුටු බිම පේලිය අධ්‍යයක් කරලා ලිව්වනේ පුතා ඊටු ටික සම්පූර්ණ කරගන්න එහෙනම් ලියන්නේ යටින් මෙහෙම අපි දුන්නේ කොහමද කවිය ලියන කලින් කොහමද අපි ඡේද ඉවර කරේ කවියාගේ නෙත ගැටුණු ආකාර නේද නෙත ගැටුණු ආකාරය දැන් කවිය ලිව්වා දැන් යටින් ලියා ගන්න මෙහෙම කවිය යටින් ලියා ගන්න කවියර නුදුටු බිම කියන එක හරියමගේ පටන් ගන්න නුදුටු කියන එක හරියමගේ පටන් ගන්න හරිය යන කවියෙහි දැක්වේ නෙත ගැටුණු ආකාරය යන කවියෙහි දැක්වේ නෙත ගැටුණු ආකාරය යන කවියෙහි දැක්වේ නෙත ගැටුණු ආකාරය යන කවියෙහි දැක්වේ ගල්පරවල වැදී නැගෙන සර් උච්ඡේදයක්ද? නෑ යන කවියෙහි දැක්වේ කියලා ලියුවනේ පුතා. යන කවියෙහි දැක්වේ කියලා දිගටම ලියාගෙන යන්න. යන කවියෙහි දැක්වේ එකත් එක දිගටම ලියන්න. මොකද ඊට පස්සේ අපි කිව්ව පුතා ගල්පරවල වැදී නැගෙන නේ. ගල්පරවල වැදී නැගෙන සුදෝ සුදු පෙන පිඬු 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 කවියා දැක තිබෙන්නේ
පෙන පිඬු කවියා දැක තිබෙන්නේ පෙන පිඬු කවියා දැක තිබෙන්නේ ගංගාව නැමැති කාන්තාවගේ ගංගාව නැමැති කාන්තාව ගංගාව නැමැති කාන්තාව ගංගා නැමැති කාන්තාව සිනාසෙන්නාක් ලෙසය. ගංගාව නැමැති කාන්තාව සිනාසෙන්නාක් ලෙසය. ගංගා නැමැති කාන්තාව සිනාසෙන්නාක් ලෙසය. සිනාසෙන්නාක් ලෙසය. මෙය කෙතරම් රමණීය දසුනක්ද මෙය කෙතරම් රමණීය දසුනක්ද මේ කෙතරම් රමණීය දසුනක්ද ගලායන ගංගාවේ විචිත්‍රත්වය දැන් ප්‍රශ්නේ අර තියෙන එක නිතරම අවධාරණය කරන්න පුතා. ගලායන ගංගා විචිත්‍රත්වය ඉතා මැනවින් පද්‍යයෙන් නැගු අවස්ථාවක් ලෙස මෙය ගත හැකිය. පද්‍යයෙන් නැගු අවස්ථාවක් ලෙස මෙය ගත හැකිය. දැන් ඔන්න රෝමිලකන් එක ලියලා ඉවරයි. හොඳේ. දැන් පුතා රෝමිලකන් එකට අදාළ කරන ටික ලියලා ඉවරයි. හරිනේ? රෝමිලකන් එක ඉවරයි. දැන් එතකොට රෝමිලකන් දෙක විස්තර කරන්න තියෙන්නේ. එතන මතක තියාගන්න නිතරම දැන් රෝමිලක්කා එක ලියලා දෙක ලියනකොට වෙනම අංක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සමහර කට්ටිය අලුත්ම පැත්තක ලියන්න යනවා. එහෙම ලියන්න ඕනේ නැහැ. එකම ප්‍රශ්නේ කොටස් දෙකක්. එකම ප්‍රශ්නේ කොටසක් නෙමෙයි තව අහලා තියෙන්නේ. එතකොට ඔයාලා කරන්න ඕන හොඳම දේ තමයි සාමාන්‍ය විදියට ඡේදයක් වෙන් කරලා මේකම ලියනවා. සාමාන්‍ය විදියට ඡේදයක් වෙන් කරන බලන ගුරුවරයාට ආවුලක් වෙන්න බලාගන්න පුළුවන් ඒක. පැහැදිලිනේ? රෝමිලක්කන් දාන්නත් අනවශ්‍යයි. අලුත් පැත්තකින් ලියන එකත් අනවශ්‍යයි. කරන්න දෙන එකම දේ මොකද්ද? සාමාන්‍ය ඡේදයක් වෙන් කරලා ලියන්න දෙන්න. ගැටලුවක් නැහැ නේද? නිල් පෑනෙන්ම ලියන්න. හරිද? ප්‍රශ්න දෙනනම් අහන්න. එහෙනම් ලියාගෙන අලුත් ඡේදකින්. ඒකද අහලා දෙන්නේ මොකද්ද? මනුස්ස ජීවිතය පිළිබඳ ඉදිකම් කර බැලීමන්නේ. මිනිස් ජීවිතය පිළිබඳ විග්‍රහ කිරීම එන්න ඕනේ. රයිට් ලියාගමු මෙහෙම මේකට. මෙහෙම ලියන්න. කුඩලිගම අලුත් ඡේදයක්. කුඩලිගම කවියා කුඩලිගම කවියා එබදා හිස් රූලක් තියන්නද? නෑ හිස් රූලක් තියන්නේ නෑ. සාමාන්‍ය විදිහ අලුත් ඡේදයක් වෙන් කරනවා. සාමාන්‍ය ඡේදයක් වෙන් කරන විතරයි කරන්නේ. සාර හැකිය වලට යටින් පටන් ගන්නන්නේ. ඔව් ඔව්. අර ඉවර වෙච්ච එකත් එක්ක යටින් පටන් ගන්න. කුඩලිගම කවියා
කුඩලිගම කවියා ගංගාවේ සංගීතය පැදිපෙළෙන් ගංගාවේ සංගීතය පැදිපෙළෙහි ගංගාවේ සංගීතය පැදිපෙළෙහි ගංගාවේ සංගීතය පැදිපෙළෙහි ස්වභාව සෞන්දර්යය පමණක් නොව ස්වභාව සෞන්දර්යය පමණක් නොව ස්වභාව සෞන්දර්යය පමණක් නොව ගංගාව ඇසුරෙන් ගංගාව ඇසුරෙන් ගංගාව ඇසුරෙන් මිනිස් දිවියට ගංගාවේ පැදිපෙළ පුතා මේකේ වීඩියෝ එක මම දානවා ඔයාලට හොඳේ ගංගාව ඇසුරෙන් මිනිස් දිවියට ඉබිකම් කර බැලීමක් සිදු කර ඇති බව පෙනේ මේකේ වීඩියෝ එක දාන නිසා ගැටලුවක් එන්නේ නැහැ ඉබිකම් කර බැලීමක් සිදු කර ඇති බව පෙනේ ඉබිකම් කර ඇති බව පෙනේ පහත කවියෙහි දැක්වෙන්නේ පහත කවියෙහි දැක්වෙන්නේ වේගය වැඩි පහත කවියෙහි දැක්වෙන්නේ සසර ගමන පිළිබඳව පහත කවියෙහි දැක්වෙන්නේ සසර ගමන පිළිබඳව පහත කවියෙහි දැක්වෙන්නේ සසර ගමන පිළිබඳව කවියා සසර ගමන පිළිබඳව කවියා පැවසූ අවස්ථාවකි සසර ගමන පිළිබඳව කවියා පැවසූ අවස්ථාවකි කවියා පැවසූ අවස්ථාවකි ලියාගන්න කවිය පුතා එන්නේ කොහිසිරද කවිය ලියාගන්න පුතා එන්නේ කොහිසිරද කියන කවිය අර වගේම කළු පෑනින් ලියාගන්න එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ ලිව්ව නේද කවිය කවිය ලිව්වනේ නේ right එහෙනම් පුතා අපි යන් ඊළඟකට යටින් ලියා ගන්න එහෙනම් යන්න මෙහෙම මේ කවියෙහි ගංගාව මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන්නේ
මේ කවියෙහි ගංගාව මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ කවියෙහි ගංගාව මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ කවියෙහි ගංගාව එහෙමද ලිව්වේ ගංගා මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන්නේද මිනිසුන් ගංගාවෙන් ප්‍රශ්න කරන්නේද පුතා මොකද ලිව්වේ ගංගාව මේ කවියෙහි ප්‍රශ්න කරා. ගංගා මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නිරන්තරයෙන් තමා කොහි සිට කුමන ස්ථානයකට යන්නේදැයි ප්‍රශ්න කරන බවය කවියා මෙය ගැඹුරු ආගමික දර්ශනයක් මතුකර පෙන්වීමට ගත් උත්සාහයක් ලෙස ගත හැකිය. මිනිසුන්ද නිරන්තරයෙන් යන්නේන බව පැවසීමෙන් මිනිසාගේ සසර ගමන පිළිබඳව පවසා ඇති බව පෙනේ. පිළිබඳව රෙකෝඩින් එකේ බලන්න හොඳේ. ඒ බව පෙනේ. මොකක්ද රෙකෝඩින් එකේ පුතා අඩුපාඩු හදා ගන්න හොඳේ. රෙකෝඩින් එකේ හදා ගන්න අඩුපාඩු ටික. අතාරවදී හදා ගන්න ඒ ටික හොඳේ. එනේ. කවියා චෝදනා කරන්නේ කවියා චෝදනා කරන්නේ අර කොටසම තමයි කවියා චෝදනා කරන්නේ මිනිසුන් තම සසර ගමන පිළිබඳව කිසිදු විමසා බැලීමක් සිදු නොකරන බවය.
කිසිදු විමසා බැලීමක් සිදු නොකරන බවය. කිසිදු විමසා බැලීමක් සිදු නොකරන බවය. මෙය කවියා මිනිස් දිවිය දෙස කවියා මිනිස් දිවිය දෙස කවියා මිනිස් දිවිය දෙස මිනිස් දිවිය දෙස කවියා මිනිස් දිවිය දෙස ඉතා විමසිල්ලෙන් විමසා බැලූ බවට මනා සාක්ෂයකි. සාක්ෂිය කියන්නේ මෙහෙමයි. සාක්ෂයකි. සාක්ෂයකි. මනා සාක්ෂයකි. අලුච්ඡේදයක ලියා ගන්න. අලුච්ඡේදයක්. එක කවියක් තියෙනකොට අලුච්ඡේදයක්. අපි ඒක මොකක්ද මේ අවසාන කවි උපත විපතනේ දැම්මේ නේදනේ? අවසාන කවි බලා ගන්න. අලුච්ඡේදක ලියා ගන්න මෙහිම. මේ දෙන අනිත්‍යාවේනේ දැන් මෙහිම. කුඩලිගම කවියා ජීවිතය ගංගාවකට සමාන කරමින් කුඩලිගම කවියා ජීවිතය ගංගාවකට සමාන කරමින් කුඩලිගම කවියා ගංගාව ජීවිතයකට සමාන කරමින් එතුලින් ගංගාව ජීවිතයට සමාන කරමින් එතුලින් ජීවිතය ගංගාවට සමාන කරමින් කියලා කිව්වා. ජීවිතය ගංගා තමයි හරි. ජීවිතය ගංගාවකට සමාන කරමින් එතුලින් ගැඹුරු ජීවන දර්ශනයක් ඉස්මතු කිරීමට ගත් උත්සාහයක් ලෙස පහත කවිය ගත හැකිය. උත්සාහයක් ලෙස පහත කවිය ගත හැකිය. ලියන්න කවිය පොත අවසාන කවිය රන්තරු පිරිවරාගත් සඳ මඩලයට ගෙන කවිය. අග්ගා ලියාගන්න එක තා ටිකක් තියෙන්නේ. රන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහ වන බීමක් මැද ගිරි කුළු අතර සිට නොමියෙන හේලි දහමක පනි උඩය පිට කොඳුරමි කේන්දිරි යක් මුළු ලොව නිසල කොට
ලියන්න යටින් මෙහෙම ලියන්න ලියන්න ඝන වනාන්තරයක ගල්පර අතරින් ආරම්භ වූ ගංගාව දුරකතර ගෙවා ගොස් මහ සයුරට වැටි අවසන් වන්නේ නැත්නම් ගමන නිම කරන්නේ මහ සයුරට වැටි ගමන නිම කරන්නේ නොමියෙන සනාතන දහමක් ලොවට ඉදිරිපත් කරමිනි සනාතන දහම ලොවට ගෙන එමිනි සනාතන දහමක් ලොවට ගෙන එමිනි සනාතන දහමක් ලොවට ගෙන එමිනි ගංගාව ගමන නිම කරන්නාසේ මිනිසුන්ද තම ජීවන ගමනට සමු දෙන්නේ අනිත්‍යතාවේ යන ලෝක ධර්මතාවය මනාව පසක් කරමිනි ප්‍රත්‍යක්ෂ කරන්න මනාව පසක් කරමිනි මින් පැහැදිලි වන්නේ කවියා
මින් පැහැදිලි වන්නේ කවියා මින් පැහැදිලි වන්නේ කවියා ගංගාව ඇසුරෙන් ගංගාව ඇසුරෙන් ගංගාව ඇසුරෙන් ගංගාව ඇසුරෙන් මිනිස් දිවිය ගංගාව ඇසුරෙන් මිනිස් දිවිය ගංගාව ඇසුරෙන් මිනිස් දිවිය ගංගාව ඇසුරෙන් මිනිස් දිවිය දුටු ආකාරයයි දුටු ආකාරයයි ගංගාව ඇසුරෙන් මිනිස් දිවිය දුටු ආකාරයයි ගංගාව ඇසුරෙන් මිනිස් දිවිය දුටු ආකාරයයි හරි පුතා දැන් මෙහෙමයි ඕකේ ਵਿਚාරේ ඕන්නම් අපිට තව ඡේදයක් දාලා ඉවර කරන්නත් පුළුවන් තේරෙනවනේ තව ඡේදයක් දාලා වෙන්න කියන්න පුළුවන් ඕන්නම් කුඩලිගම කවියා ගංගාව තේමා කර ගනිමින් එතුලින් ස්වභාව සෞන්දර්යයත් එමෙන්ම මිනිස් දිවිය පිළිබඳ ගැඹුරු දර්ශනයකුත් ඉදිරිපත් කර ඇත කියලා ඉදිරිපත් කර ඇති ආකාරය මේ අනුව බලන කල විමසා බැලී මේ අනුව බලනල නිගමනයේ වේ හැරි මේ අනුව බලන කල පැහැදිලි වේ කියලා එහෙම ඉවර කරන්න පුළුවන්. එතකොට වෙලා තින්නේ විනාඩි 20කින් 22කින් විතර ඉවර කරන්න ඕන ਵਿਚාරයකට වෙලා මදුනොත් එහෙම ගැටලුවක් වෙනවා පිළිතුරක් සමාප්ත වෙන්නේ නැහැ. ඒක පිළිතුර ඉවර වෙන්න එපා ගන්න. ඉතින් ඕන්නම් අර වගේ පටන් ගන්නකොට මම ඔයාලට වෙනම ඡේදයක් ගත්තෙත් නැහැ. ඉවර වෙනකොට වෙනම ඡේදයක් ගත්තෙත් නැහැ. වේගෙන් ලියන ළමයින්ට වචන වැඩි උනායි කියලා අඩු කවදාක ලකුණු අඩු කරන්නේ නැහැ. වේගෙන් ලියන ළමයට පටන් ගන්නකොට ඕන වෙනම ඡේදයක් ගන්නත් පුළුවන්. ඉවර කරනකොට වෙනම ඡේදයක් ගන්නත් පුළුවන්. නමුත් වේගෙන් ලියන්නේ නැති ළමයට තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ඒ ළමයා හැඳින්වීම ලිව්වා කියලා වෙනම ලකුණකුත් නැහැ. අවසාන නිගමනයක් ලිව්වා කියලා වෙනම ලකුණකුත් නැහැ. ඒ හොඳම දේ තමයි යාළ ගානට ක්‍රමානුකූලව මේ කරුණු ටික විතර සාරාංශ කරලා ලියන එක. එහෙනම් රයිට්. එහෙනම් ඔන්න පිළිතුර අපි ඉවර කරමු.